ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දරුවන් කොට්ටාසයක් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. ඒ වගේම ඔබට බොහොම ලස්සන කතාවක් කියන්නට තිබෙනවා මේ පන්ති ආරම්භ කරන්න ඉස්සෙල්ලා. ඔබ සැප්තැම්බර් මාසයේ ඉඳලා මගේ ඔන්ලයින් පන්තියේ දිගටම ඉන්න දරුවෙක් නම් ඔබ නැවත මුදල් ගෙවීම කරන්නට මුදල් නිබන්ධන ලබා ගැනීමට අංක ලබා ගැනීමට එක එක ආයතන අස්සේ යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඈත දරුවෙක් නම් ඔබට නිවසටම නිබන්ධනය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව මේ මාසේ අපි ළමුන් සඳහා ඔන්න ඔබ දැනටමත් ඔබ දන්නවා ඇති මේ අපි විශේෂ වැඩසටහනක් ක්ලාස් කරලා තිබ්බා. ඒ අනුව දුර බැහැර ළමුන් සඳහා මේ වෙනකොටත් නිබන්ධන ඇපල් මගින් යැවීමේ ක්‍රමවේදයක් අපි හදලා තිබෙනවා. ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ ඉඳලා ඔබට පුළුවන් පළවෙනි සතිය ඇතුළතම නිබන්ධනය ගෙදරට ලබා ගැනීමේ හැකියාව අපි උදා කර දීලා තිබෙනවා. ඒක මම හිතන්නේ ඔබට ලොකු ජයග්‍රහණයක් ලැබපු. මොකද ඔන්ලයින් පන්තියක් කිව්වහම මේක ඔන්ලයින් පන්තියක ස්වභාවයෙන් පවත්වාගෙන යා යුතුයි. ඒ අනුව තමයි අපි මේ ක්‍රියාමාර්ග අරගෙන ලැබුවේ. ඉදිරියේදී අපි තව අලුත් දේවල් මේ පන්තිය සඳහා එකතු කිරීම කරනවා. ඒ අනුව තමයි ජූලි මාසයේ කාඩ් ගැනීම කරන අයට මම හිතන්නේ මේක අද දවසේ නොමිලේ පන්තියක්. කිසිම හේතුවක් මත සේජ් ආයතනයේ නොවන ළමයි ඒ ආයතනයේ කාඩ් ගන්නට බෑ. එයා ඔන්ලයින් ක්‍රමයට තමයි මුදල් ගන්න යුත්තේ. අනිත් අයටත් සේජ් එකේ නොවන කෙනෙකුට පුළුවන් ඔන්ලයින් එකෙන් දාන්න. ඒක තමයි හොඳම දේ. මට ලේසි විස්තර ටික දාන්න විස්තර එවන්න. ඒ වගේම ඔබට මම හිතන්නේ මුදල් දැනටමත් බැඳලා තියෙන අයට අලුත් අංක දීලා තියෙනවා. කාඩ් එක ගන්න පුළුවන් ලබන මාසේ 5 වෙනිදා වෙනකම්. 5 වෙනිදා වෙනකම් ඔබට ලින්ක් එක මම දානවා. ඒකත් ඔන්න කියන්නට කැමතියි. ඒ වගේම තමයි මේ අරුවන් දැන් අපිට යෝජනාවක් කරා මේ ඊයේ මම දෙමාපිය රැස්වීම විදිහට කිව්වා මේ අපි සර් ප්‍රශ්න පත්‍රයක් විභාගයක් ආකාරයට තියමුද කියලා. ඔව් ඒකත් ළඟදීම සූදානම් වෙමින් පවතිනවා. මොකද අපේ පේපර් ක්ලාස් එක වෙනස් වෙනවා මේ සතියේ සෙනසුරාදා හවසේ ලබන සතියේ සෙනසුරාදා හවසේ ඉඳලා ඉන්න බලන්න. නෑ මේ සතියේ සෙනසුරාදා හවසේ ඉඳලම දෙවනි ප්‍රශ්න මේ දෙවනි වාරයේ ප්‍රශ්න පත්‍ර කරන්නට ආරම්භ කරනවා. ඒකත් සතුටුදායක කාරණයක්. ඒ වගේම තමයි ලබන සතියේ බ්‍රහස්පතින්දට ඔන්න පුතේ අපි ආරම්භ කරනවා තුන්වෙනි වාරයේ පළවෙනි පාඩමෙන් වැඩේ ගේම දෙන්නයි යන්නේ. ඒ නිසා බොහොම සතුටුදායක කාරණා රාශියක් එක්ක තමයි අපි අද දවසේදී පන්තිය ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් එhmenan ආයිබෝවන් කියමින් හැමෝම පිළිගන්නවා අද දවසේ පන්තියට පොසොන් පොයේ දවසේ ඔන්න නොමිලේ සමාජ සත්කාරයක් වශයෙන් තමයි අද මේක කරන්නේ. ඔබ හැමෝම මම හිතන්නේ පේපර් එකට ලියලා මට ළමයි 13 දෙනෙක් PDF කරලා උත්තර එවලා තිබුණා. බොහොම සන්තෝෂයි. ඉසල් තමයි ඉස්සල්ලාම දාලා තිබුණේ. තව ළමයි අතරතුරේදී දාලා තිබුණා. ඒක තමයි විය යුතු කාරණේ. ඔබ විෂයට ලදී නම් විෂයට ආදරේ නම් විෂයමත් වෙම ඔබ නැහෙනවා නම් ඒ බව මම හිතන්නේ ගුරුවරයාටත් සතුටක් ඔබටත් සතුටක් වෙනවා ඇති. අද දවසේ පේපර් එක සාකච්ඡා කරලා යනකොට ඔබට විශේෂයෙන්ම දැනුම පැත්තෙන් ලොකු දේවල් ගොඩක් ලැබෙයි. ඒ නිසා ඔබට මේක පාඩුවක් වෙන්නේ නැහැ අද දවසේ පන්තියේ ඉන්නවා කියන එක. ඒ වගේම තමයි මෙන්න මෙතනින් එහාට දෙන ප්‍රශ්න පත්‍ර සියල්ලම ඔබ ස්ථානගත කරගත්තේ අලුත්ම ෆයිල් එක. දෙවනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍ර තමයි ලියවෙන්නේ. මේ ප්‍රශ්න පත්‍ර දෙවනි වාරයේ ප්‍රශ්න පත්‍ර ගොඩක් වටිනා ෆයිල් එකට. දැන් අද මගේ නමවත් වෙනස් කරලා නැහැ. මොකද මේක මේ අද මේ අපේ පුතාගේ පන්තියේ ඉඳලා තමයි හේම් පිටින් මම ක්ලාස් එකට. ඒ හින්දා තමයි අනුග කියලා දාලා තියෙන්නේ. හොඳයි එහෙමනම් මම කියව එක පැහැදිලිද දරුවන්ට ගොඩක් වටිනවා මේ ප්‍රශ්න පත්‍ර කට්ටල ටික වෙනම දාගන්න නම් ෆෝල්ඩර් එකක් හදලා ඒක ගොඩක් සතුටුදායක කාරණයක්. ඉතින් ඔන්න අලුතෙන් අපිත් එක්ක එකතු වෙන දරුවන්ටත් පුළුවන් ලබන මාසෙ ඉඳලා දිගටම එකතු වෙන මම කරුණු කාරණා ටික කිව්වා. තුන්වෙනි වාරයේ පාඩම් ආරම්භ කරනවා. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන්ම දැනගන්නට පුළුවන්කම ලැබෙනවා මේ තුන්වෙනි වාරයේ පාඩම් එක්කම දෙවෙනි වාරයේ ප්‍රශ්න පත්‍ර පන්තියත් ආරම්භ කරනවා. හරි. අපි දැන් එහෙමනම් යමු අද දවසේ ප්‍රශ්න පත්‍රය පොඩ්ඩක් බලන්නට. ඔබට පේනවා ඇති ඔබ ප්‍රශ්න පත්‍රයට ලියලා හිටියේ කලින්ම නේද? දැන් තියෙන්නේ රතු පෑනක් අරගෙන ලකුණු දාගන්න. මම එහෙමනම් උත්තර සාකච්ඡා කරගෙන යනවා. ඔයගොල්ලන්ට තියෙන ලකුණු දාගන්න විතරයි. හරි බලමු. පළවෙනි ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුළු කරන්න. තාම වටින ප්‍රශ්නයක් මල්ලි දශම මම හිතන්නේ දශම සුළු කිරීම කියලා කියන්නේ අපිට 7 වසරේ ඉඳලා හම්බුනේ.
අතවසර ඉඳලම හම්බෙච්ච කාරණයක් දශම සුළු කිරීම කියලා කියන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබට මේක ගොඩක් වටිනවා දශම සුළු කිරීම. සාමාන්‍ය සංඛ්‍යා දෙකක්සේ හිතලා අපි ගුණ කරනවා. කොහොමද කරන්නේ? 31 ගුණ කරාම දෙකෙන් උත්තරේ කීයද කියලා අපිට ලියන්නට පුළුවන්. 62යි. 31 ගුණ කරාම දෙකෙන් උත්තරේ අපි දන්නවා 62යි. ඒ අනුව අපිට පුළුවන් පිළිතුරු ලියන්න දශම ස්ථාන 3ක් තිබෙන නිසා අග සිට අපි දශම ස්ථාන 3ක් ඉස්සරහට ගේනවා. මෙන්න මේ ආකාරයෙන්. 1යි 2යි. තව එකක් දාන්න නැති නිසා බිංදුව දාලා එකක් තියෙනවා. ඒ අනුව පිළිතුර වෙන්නේ 0.0.6යි 2. 0.0.6යි 2. පැහැදිලි ඇති මං හිතන්නේ. බිංදුවයි දශම බිංදුවයි 6.2. මම මේක චූටි කරාට ඔබට පුළුවන් ඕනෑ තරම් ඔබගේ මේ ස්ක්‍රීන් එක ලොකු කරලා හදා ගන්න. හරි? මම මේක මට පහසු නිසා තමයි මම එහෙම කරගත්තේ. හොඳයි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 2. මම පුතේ එතන කියනවා මේ එක්තරා නගරයක ජනගහනය කීයද කියන්නේ? 752,800 කි. මෙම සංඛ්‍යාව විද්‍යාත්මක අංකණය ලියන්න කියලා. මේ විද්‍යාත්මක අංකණය කියන පාඩම ආපහු සැරයක් කරලා දෙන්න කියලා ළමයි ඉල්ලීමක් කරා. සමහර ළමයින්ට මේ පාඩම තාපහු කරගන්න ඕනි කියලා. උස ඒ පාඩම තේරෙන්නේ නැහැ හරියට ආපහු කියලා දෙන්න උස. සක්්‍ය අධ්‍යාපන ආයතනයේ දරුවන්ට සහ ඉස්කෝලේ ළමයින්ට කොහොමදත් මේ පාඩම කරලා නැහැ. ඒ ඉන්න ඔබට මම මෙතන පොඩි ඉඟියක් දෙන්නම් බලා ගන්න. මේ පාඩමයි ඊළඟට තමයි මේ ප්‍රත්‍යක්ෂ පාඩම. මේ දෙකම ආපහු සැරයක් මම කරනවා තුන්වෙනි වාරයේ පන්ති මාලාව ඇතුළේ. එකක් මතක තියාගන්න. මේ වගේ සංඛ්‍යාවක් තියෙද්දි විද්‍යාත්මක අංකණය ලියනවා කියලා මුලින්ම ලියන්නට හැකියාව ලැබෙන්නට ඕනේ 1ක් 10ක්. කවුද ඔය? ඇයි කතා කරන්න පුතේ? හරි ඊළඟට 1ක් 10ක් අතර සංඛ්‍යාවක් වශයෙන් ඉස්සල්ලාම ලියා ගන්නට ඕනේ. මෙහෙම කරමුකෝ. දැන් උදාහරණයක් මීට වඩා ලේසි එකක් ගන්න. 120 කියලා හිතන්න. මෙයා අපි ලියනවා නම් අපි හිතමු මෙයා ලියනවා කියලා මේ විද්‍යාත්මක අංකණයෙන් ඉස්සල්ලාම ලියා ගන්න ඕනේ 1ක් 10ක් අතර සංඛ්‍යාව. මෙතන තියෙන 1ක් 10ක් අතර සංඛ්‍යාව තමයි 1.2. ඊළඟට 1.2න් කීයෙන් ගුණ කරාමද 120 හැදෙන්නේ? අපි දන්නවා 100න් ගුණ කරා. 1.2 100න් ගුණ කරාම තමයි 120 ලැබෙන්නේ. එහෙනම් උත්තරේ අවසාන උත්තරේ ලෙස ලියන්නට පුළුවන්. ඔක එකපාරම තේරෙන්නේ නැහැ. ඒකට කිරි ක්‍රමයක් තියෙනවා. 1.2 ගුණ කිරීම 10 දෙවෙනි බලය. දැන් ඔන්න ඕකට තමයි විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියන්නේ. සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියනවා යනු 1ක් 10ක් අතර සංඛ්‍යාවක සහ 10 බලයක ගුණිතයක් ලෙස ලිවීම. ඒකට තමයි විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා කියන්නේ. පැහැදිලි ඇති මම හිතන්නේ. එතකොට කොහොමද මේක කෙටියෙන් අරගන්නේ? මම බලා ගන්න ඈ. 120 කියලා තියෙන එක අපි මුලින්ම බලනවා. මෙතන 1.2 කියන එක ලියා ගන්න පුළුවන්. මෙතන මේ 120 කියන එක කොහොමද අපි මෙතන මේ 10 බලය දාගන්නේ? 100යි කියලා මම ලිව්වේ. මෙතන තියෙන ඉලක්කම් ගාන බලන්න. ඒ ඉලක්කම් ගානට අදාළව ලියන්න 100යි මේ 3යි නම් 100යි 4යි නම් 1000යි 5යි නම් 10000යි ඒ වගේ. දැන් උත්තරේ ලියන්න 1.2 ගුණ කිරීම 10 දෙවෙනි බලය. මේකට උත්තරේ කියන්න බලන්න 1250. කොහොමද විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ? කොහොම බලන් ඉන්න ඈ. ඉස්සල්ලාම ලියනවා 1ක් 10ක් අතර සංඛ්‍යාව 1.25. ඊළඟට එකෙන් පටන් අරන් මේ ටික ලියුවහම කීයද එන්නේ 1000. 1.3යි මේ. එතකොට අවසාන උත්තරේ එනවා 1.25 ගුණ කිරීම 10 තුන්වෙනි. ඔන්න ඔය විදිහට 1ක් 10ක් අතර සංඛ්‍යාවක සහ 10 බලයක ගුණිතයක් ලෙස ලියන එකට තමයි කියන්නේ විද්‍යාත්මක අංකණය. පැහැදිලිද? එතකොට දැන් වැඩේ හරි. එහෙනම් මෙතන තියෙන්නේ කීයද බලන්න. 7.528. 7.528. ඒ වගේම තමයි මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 1.5. දැන් උත්තරේ වෙනවා 7.528 ගුණ කිරීම 7.528 ගුණ කිරීම ලක්ෂයයි කියලා කියන්නේ 10 පස්වෙනි බලය. ඔන්න ඔය විදිහට රටාව අල්ල ගන්නවා. තව කෙටි ක්‍රමයක් කියලා දෙනවා බලා ගන්න. මෙන්න මේක. දැන් මේ තුන්වෙනි සැරේ කියලා දෙන්නේ.
ඒක තමයි මෙන්න මේක බලන් ගන්න කෙටි ක්‍රමයේ තුන්වෙනි එක. මෙතන තියෙනවා මේ 7.52 ඒක පුළුවන්. මෙතන තියෙනවා නම් ඉලක්කම් 6ක් 10 බල 5යි. ඉලක්කම් ගන්නට වඩා එකක් අඩුවෙන් 10 බල ගන්න දාන්න. එතකොට හරි. ඔන්න දැන් අපි කතා කරා එහෙනම් ප්‍රශ්න දෙකක්. යමු අපි තුන්වෙනි ප්‍රශ්නෙට. ඇහුන්නේ නැද්ද ඒක මයික් එක ඔෆ් කරලා තිබ්බනේ බලා ගන්න ආයෙසරක් කියලා දෙනවා 5.2යි 4යි 5යි 3යි 9 කියලා තියෙනවනේ මෙන්න මේ 5.2යි 4යි 5යි 3යි 9 කියන එක්කෙනාගේ හරිද මෙන්න මේ පළම පූර්ණ සංඛ්‍යාවට එහා පැත්තෙන් තියෙන්නේ දෙකනේ දෙකනේ තියෙන්නේ මෙතන දෙක නැතුව 5 හෝ ඊට වැඩි අගයක් තිබුණොත් 5 හෝ ඊට වැඩි අගයක් තිබුණොත් මෙන්න මේ 5ට උත්තරයට එකක් එකතු කරනවා. එතකොට උත්තරේ 6යි. පූර්ණ සංඛ්‍යාව. හැබැයි දැන් තියෙන්නේ දෙකනේ. දෙක තිබුණොත් එකක් එකතු කරන්නේ නැහැ. උත්තරේ 5මයි. බැරි වෙලා හරි ආවොත් එහෙම 5.3.2යි 5යි 1 කියලා ඒත් උත්තරේ 5මයි. 5.5.3යි 2යි 1 කියලා આવොත් උත්තරේ 6යි. අයි මෙතන තියෙන්නේ 5නේ. දැන් තේරුම් ගන්න නැති කියලා හිතනවා. ඒ කියන්නේ පළමු දශම ස්ථානයේ තියෙන සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි නම් මේ පූර්ණ සංඛ්‍යාව මේක උත්තරේ කියන්න බලන්න 7.9.3යි 2යි දාන්න chat box එකට 7.9.3යි 2යි 7.9.3යි 2යි පළමු දශම ස්ථානයේ තියෙන්නේ 9 මේ පළමු දශම ස්ථානයේ තියෙන්නේ 9 එහෙනම් උත්තරේ පූර්ණ සංඛ්‍යාව 7 නෙමෙයි කීයද දාන්න බලන්න දාන උත්තර පේනවා ඇති chat එකේ 8යි very good උත්තරේ 8යි එහෙනම් මේකටත් කියන්න බලන්න උත්තරේ 5.3.2යි 1යි 2 අන්න ලස්සනට වැටෙන උත්තර ටික 5යි කියලා. දැන් පළමු දශම ස්ථානට වට යන්න පුළුවන් කියලා එහෙනම් මෙතන 5.2යි 4යි 5යි 3යි 9 උත්තරේ 5යි. දැන් තේරුණාද? මේවා මම හිතන්නේ ඊටාම් පහසු දේවල් අමාරු නැහැ. ඊළඟට ආසන්න දෙවන දශම ස්ථානට වට යන්න කියනවා. ඒකේ කරන්නේත් මේකම තමයි 5.2යි 4යි 5යි 9යි 3යි ගාවට ගියා. ගිහිල්ලා යනවා දෙවන දශම ස්ථානයේ ළඟට. මේ තියෙන දෙවන දශම ස්ථානය. මෙයා පළමු දශම ස්ථානය. මෙයා දෙවන දශම ස්ථානය. මෙයා පූර්ණ සංඛ්‍යාව. කලින් ගානේ කිව්වේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. දෙවන දශම ස්ථානයට වට යන්න කිව්වහම යනවා දෙවන දශම ස්ථානයේ ළඟට ඕන් ගියා. බලනවා එහා පැත්තේ කීයද තියෙන්නේ කියලා. අන්න තියෙනවා 5. එහෙනම් මෙන්න මෙයාට එකක් එකතු කරමු. උත්තරේ 5.2යි 4යි නෙමෙයි 2යි 5යි. ඇයි දෙවන දශම ස්ථානට වට යන්න කිව්වහම ඊට එහා පැත්තේ සංඛ්‍යාව තමයි බලන්නේ. පැහැදිලිද? ඔන්න උත්තරේ එහෙමනම් 5.2යි 5යි. මම හිතනවා දරුවෝ උදේ ඉඳලා පේපර් එකට ලියලා අඩුපාඩු බලා ගන්න තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කියලා. කවුරු හරි ළමෙක් මේ මම උගන්නන එක දිහා බලන් ඉඳලා උත්තර ලියන් ගන්න ඉන්නවා නම් ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මේගොල්ලෝ මං හිතන්නේ අපේ පන්තියේ දිගටම හිටපු නැති අය. හොඳට මතක තියාගන්න සර් පේපර් එක උදේ 8ට හෝ 10ට දැම්මහම පැය එකමාරක් අරගෙන ඔයා තනියම උත්තර හදන්නට ඕනේ. වැරදුනාට මං හරි කැමතියි. උත්තර වැරදෙනවට මං හරි කැමතියි. උත්තර වැරදුනා කියලා ප්‍රශ්නයක් නැහැ. වැරදිලා ඒව හරියන්න තමයි අපි ඉන්නේ. ඒ නිසා
තමුන්ට බැරි ගාන හදාගන්න එක තමයි මේක තුල කරගන්නට අවශ්‍ය වෙන්නේ. තේරුණාද? ඊළඟ දවසේවත් අද ලියලා ඉවර කරලා නැත්නම් ආයෙ නැවත පේපර් ක්ලාස් එකේදී අපි හම්බෙන්නේ ලබන සෙනසුරාදා. මේ සෙනසුරාදාත් හම්බෙනවනේ. මේ සෙනසුරාදාත් අපි හම්බෙනවා ලබන සෙනසුරාදා. ලබන සතියේ සෙනසුරාදා තමයි පේපර් ක්ලාස් එකේදී අපි හම්බෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා දරුවන්ට අපි ඉතාම වැදගත් කොටස් කීපයක් ඉදිරියේදී කියලා දෙන්නට සූදානම්. එතකොට සිද්ධාන්ත දවසෙත් ලස්සන පොතට කවරයක් එහෙම දාගෙන ලෑස්ති වෙන්නට ඕනේ. ගණන් හදන දවසෙත් එහෙමයි පේපර් එක ලියලා ලෑස්ති වෙන්නට ඕනේ. එතකොට වැඩේ නිකම්ම යනවා ඇදිලා ඉස්සරහ. හොඳයි. ප්‍රශ්නාංක 4 රූපේ දක්වන තොරතුරු අනුව A හා B හොයන්න කියනවා. A ලියන්න එකපාරම 135යි. A ගියාගේ එකපාරම 135යි ප්‍රතිමුඛ කෝණ සමාන හින්දා මේ පාඩම් තිබ්බේ පළවෙනි වාරේ. මතක නැති අයට ඔන්න දැන් මතක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් දැන් මං කියලා දෙනකොට අහගෙන ඉන්න ආපහු සැරයක් අදිනවා බලා ගන්න. 135 මෙතන තියෙනවා. පුතා මේ කෝණයත් 135යි. ලියන්න ප්‍රතිමුඛ කෝණ සමාන හින්දා ඒ සමානයි 135යි. පොඩි කාලේ දේවල් අපි දන්නවා. ඊළඟට පුතේ හොඳට අහගන්න අප්පච්චි. මෙතන B කෝණය පේනවද? මෙතන කෝණය 135යි නම් මෙතන කෝණය 135යි නම් මෙන්න මේ B කෝණය අගේ වෙනවා 180න් අඩු කරන්න 135ක් උත්තරේ 45යි. හේතුව තමයි මිත්‍ර කෝණ දෙකක එකතු අංශක 180ක් වන හින්දා. මිත්‍ර කෝණ දෙන්නගේ එකතු 180. මිත්‍ර කෝණ දෙන්නගේ එකතු 180. මෙන්න මේ මෙතන තියෙන කෝණය දැන් ඉස්සරහට ඔබ ඔන්ලයින් පන්ති හොයනවා නම් ඔන්න ඔබ මොන ප්‍රදේශයේ දරුවෙක් වුණත් උතුරු මැද පළාතේද කොළඹද ගාල්ලද මාතරද කියන එක ගැටලුවක් කරගන්නට එපා. ඔබට නිබන්ධනය ගෙදරටම ලැබෙනවා. ඒ වගේම මම මේ විදිහට උගන්වනවා. හොඳටම වැඩේ කරගන්නට පුළුවන් ගෙදර ඉඳලා කිසිම බයක් සැකක් නැතුව. හරි. අපි යමු එහෙමනම් ප්‍රශ්නාංක 5 සූත්‍ර උක්ත කිරීම කියන්නේ මගේ YouTube එකේ තියෙනවා පාඩම් බලන්නට පුළුවන්. YouTube මගේ නාලිකාව subscribe කරලා නැත්නම් ගිහලා බලන්න maths I EYE ගණිත ඇස with අනුරාධ ලක්මාල්. අනුරාධ ලක්මාල්. ගිහලා ගහලා බලන්න maths I with අනුරාධ ලක්මාල්. ගැව්වාම තියෙනවා සූත්‍ර පාඩම තනියම ගෙදර ඉඳලා බලා ගන්න පුළුවන්. සමහර පාඩම් තියෙනවා බැලුවාම ඔරුව විකාර වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේක ලස්සනට උගන්ලා තියෙනවා. බලා ගන්නට පුළුවන්. v සමානයි u ධන at සූත්‍රයේ a උක්ත කරන්න. පුතා v සමානයි u ධන at සමානයි v. ලියා ගන්න u ධන at සමානයි v. අපි තනි කර ගන්න ඕනේ a නම් at මෙහෙම තියාගෙන ඇදලා හරියයි v එහා පැත්තට ගෙනියනවා u. at මෙතන ඔහම තියා ගන්නවා u එහා පැත්තට ගෙනිහිලා v ගෙන් අඩු කරනවා. පළවෙනි පියවර ඒක තමයි කරන්නේ. මතක තියාගන්න විභාගයට එන්න පුළුවන්. ඔය ගානම ඔය විදියට. පළවෙනි පියවරේදී කරන්නේ ඒත් එක්කන් ඉන්න t ළඟින් ඔහම තියාගෙන u අරගෙන යනවා එහා පැත්තට ඔන්න අඩු කරා v ගෙන්. දැන් හරිම ලේසි. a තනි කරගන්න නම් පුතා දෙපැත්තම බෙදනවා t. එතකොට එනවා t ට t කැපිලා a සමානයි v අඩු කිරීම u බෙදීම t. ඔන්න a තනි වුණා. තව සැරයක් කියලා දෙන්න වගේ නිකන් දැනෙන ඔන්න අහගන්න. u ධන at සමානයි v ට u ධන at සමානයි v ට at සමානයි v අඩු කිරීම u ට at සමානයි v අඩු කිරීම u ට මේ u එහා පැත්තට ගෙනහිල්ලා අඩු කරා. එතකොට අපිට උක්ත කරගන්න ඕනේ a නේ. එහෙනම් t ගෙන් බෙදනවා දෙපැත්ත. t ගෙන් බෙදුවාම a සමානයි v ඍණ u බෙදීම t. v ඍණ දැන් මේ වගේ ගණන් බෑ කියලා කියන්නේ පුතා එකක් තමයි ඔයාලට හරියට මූලික සංකල්ප ටික අහුවෙලා නැහැ. ඒක ඔයාලගේ වැරද්දක් නෙමෙයි. ඒකට හේතුව තමයි ඕගොල්ලොන්ට 6 7 8 දී උගන්වපු ගුරුවරු ඔයාලට එක්ක උගන්වලාම නැහැ. මෙතන ඉන්නවා නම් අලුතෙන් ආපු ළමයි. මගෙත් එක්කන් හිටියා නම් 6 ඉඳලා ඔයාත් හිතටම ඉගෙනගෙන නැති හරියට. මොකද මෙතන ඉන්නවා මගෙත් එක්කන් පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත ළමයි ළඟදී සම්බන්ධ වෙච්ච ළමයි. ඒ ආයත වෙනසක් දැනෙන්නේ නැති. අපි සර් ළඟට ආවට පස්සේ තමයි අපි දැන් පොඩ්ඩක් දැන් ගණිතය කියන එකේ පොඩ්ඩක් මේ සුද්ධ පවිත්‍ර කරගෙන එන්නේ කියලා. නේද? සුද්ධ පවිත්‍ර කරගෙන එන්නේ කියලා දැනෙන්නේ. ඒ නිසා අනිත් ළමයි ගැන මට බොහොම කනගාටුයි. මට විනාඩියක් දෙන්න කෝල් එකක් එනවා. කොහොමද? ඔව්. ඔව් මං අර ඔයා මේ අතන ක්ලාස් එකේ ඉන්නවද කියලා බලන්න ගත්තේ මේ කමක් නැහැ දැන් හරි අර ටික හැදුවද? හරිය.
මං තියන්නද පන්ති ඉන්නේ. අද රෑ තියෙනවා ක්ලාස් එකකට ඉන්න බැරිද අපරාධේ. පේපර් ක්ලාස් එක රෑ තියෙනවා 8ට තියෙනවා මං පන්ති ඉන්නේ. හරි අහගන්නකො එතකොට මයි පුතේ ඔයා මොනවා හරි තැනක හිර වෙනවා දැනෙනවා වගේ නම් කරුණා කරලා සර්ට කතා කරන්න. ඔයාට පුළුවන් අවසරය තියෙනවා 8 වසර පන්තියට ඉන්න. 8 වසර පන්තියේ තියෙන්නේ සඳුදා හවස 4ට. ඊළඟට තියෙනවා සෙනසුරාදා 12ට පේපර් ක්ලාස් එක. ඔයා ජූලි මාසේ ගන්න කාඩ් එකට ඔය පන්ති දෙකටත් ඇවිල්ලා ඉඳලා තමුන්ගේ වැඩේ කරගන්න පුළුවන්. ඌමනාව තියෙන ළමයා. ඕන්න නැති උන්ට ඉතින් කොහොමත් ඕනේ නැහැ නේද? ඒ හින්දා ගැටලුවක් නැහැ. හින්දා අපි ආරාධනා කරනවා දරුවන්ට එකතු වෙන්නට කියලා අපිවට අලුත් මාසේ යාළුවන්ට අපි ගැන කියන්නේ ඒක තමයි අපිට දෙන්න පුළුවන් ගෞරවය වෙන එකක් නැහැ. එහෙනම් පස්වෙනි ගානත් අපි හැදුවා ඔන්න යනවා 6 වෙනි ගාන. 6 වෙනි ගාන කියන්නේ දර්ශක පාඩම. මේකත් ළමයින්ට සමහර අයට කිරලා නැහැ එතන අහගන්න. පළවෙනියම කරන්නේ ඍණ දර්ශකයක් තිබුණොත් ගේනවා යටට. යටට ගේනකොට ඒක ධන වෙනවා. ඒක ලියා ගන්න. යට තියෙනවා x වල එකක්. උඩ තියෙන ඍණ 4 යටට ගෙනහම ධන 4ක් වෙනවා. මෙතන තිබුණු ඍණ දර්ශකය යටට ගේනවා. ඒතකොට ධන 4ක් වෙනවා. දැන් ඕනම එක එහෙම තමයි. මෙතන ඍණ දර්ශකයක් තියෙන එක යටට ගේනවා. දැන් උඩ x දෙකක් තියෙනවා. යට තියෙනවා x 5. අයි 4යි මේකයි 5යි. මේ දෙක එකතු කරනවා ගුණ කරා. යට තියෙනවා 5. ලියා ගන්න. යට තියෙනවා x 5ක් උඩ 2යි. හරිද? දැන් උඩ 2 යට 5ත් එක්ක කැපුණාම උඩ 1යි යට 3ක් ඉතුරු වෙනවා. ඔක තමයි උත්තර. උඩ තියෙනවානේ 2ක් යට තියෙනවා 5. ඒ 5න් 2ක් කැපිලා යනවා. එතකොට උඩ 1යි යට 3ක් ඉතුරු වෙනවා. ඊළඟට අපි යමු ප්‍රශ්නාංක 7. හත්වෙනි ගාන ප්‍රස්ථාර ගිය සතිය කරපු පාඩම මෙහිඳ හැමෝටම පුළුවන් ඇති කියලා හිතනවා. ශ්‍රිතයේ සමීකරණය ලියන්න කියනවා. අනුක්‍රමණය 3යි නම් ගිහිලා තියෙන බිඳුව හරහා නම් උත්තරේ y සමානයි 3x. මේ තුනට කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය ගිය සතිය කරපු පාඩම. ප්‍රස්ථාර දෙවනි වාරයේ අන්තිම පාඩම. දැන් එතකොට හිතා ගන්න පුළුවන් ළමයින්ට මේවා වචනවත් සමහර ළමයි නම් මේ වගේ වචනවත් දන්නේ නැහැ. පව් වේ ළමයි. කියන්නේ ඒගොල්ලන්ට නියම ක්‍රමවේදය අහු වෙලා නැහැ. දෙමාපියෝ නියම තැන් වලට යොමු කරලා නැහැ. ඒ ළමයි ඇත්තටම අසරණ වෙලා ඉන්නේ කියන්නේ. හරියට දන්නේ නැහැ. නියම නිශ්චිත මාර්ගය ඔස්සේ යන්නේ නැහැ. අන්තිමේට දරුවා අසරණ වෙනවා. දෙමාපියෝ ඉතින් අවසානයේ කරන්නේ ළමයින්ට තඩි බානවා, කෑ ගහනවා. ඒක කරලා හරියන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා දරුවා නියම මාර්ගයට යොමු කරන්න. එහෙම යොමු කරන දෙමාපියොත් ඉන්නවා සහ ඒ වගේම තමයි යොමු කරාට යොමු වෙන්නේ නැති ළමයිත් ඉන්නවා. දැන් මේවා කරගෙන යනකොට ඔබට දැනෙනවා ඇති පොඩි පොඩි දේවල් අහු වෙනවා කියලා. ඒ අහු වෙන දේවල් වලින් තමයි ඔයා හැඩ ගැහෙන්නට ඕනේ. ඔයාට බෑයි කියලා එකක් නැහැ. දැන් බැරි වුණාට ඔයා දවසින් දවස පුළුවන් දරුවෙක් බවට පත් වෙන්න. මේ පේපර් එක ආයෙ ලියන්න. ආයෙ ලියුවම මතක් වෙනවා. ඊළඟට ලබන සතිය වෙනකොට ආයෙ පුළුවන් වෙනවා. අන්න එහෙමයි වැඩේ හදාගන්න. මම කැමති එහෙම හොඳ ජවයකින් ඉන්න ළමයි පිරිසක් මල් ළඟ ඉන්න. ළමයි 50ක් හරි කමක් නැහැ ෆිට් එකේ යන්න පුළුවන් එවුන් සෙට් එකක් හිටියනම් හොඳටම ඇති. ඒක මම වෙන් කර ගන්නවා මේ මාසේ ජූලි 5 වෙනකොට ඔයාලා අවශ්‍ය කාඩ් අරගෙන ලෑස්ති වෙලා ඉන්න මම වැඩේට බහැලා ඉන්නවා. තුන්වෙනි වාරේ පාඩම්නේ අපරාධි පළවෙනි සතියෙම කට්ටුනේ. ලබන සතිය බ්‍රහස්පතින්ද පළවෙනි පාඩම පටන් ගන්නවා තුන්වෙනි. ඒ හින්දා ඒකත් ඔන්න මතක් කරන්න කැමතියි දෙමව්පියන්ට ඒක කියන්න. ගෲප් වලට ඔක්කොම විස්තර දැම්ම අද උදේ ඉඳලා ආයෙ පස්සේ අරම මේවා කියන්න එපා. දැන් උන් කිව්. ප්‍රශ්න අංක 8. වර්ගමූලය ලබා ගැනීම සඳහා ගණක යන්ත්‍රයේ අපි ගණක යන්ත්‍රය කියන පාඩම ලේසි. ඉස්සලා ඔන් කර ගන්න ඕනේ. ඊට පස්සේ මූල ලකුණ ගහලා 64 ගහනවා. ඊට සමාන ලකුණ ගන්නවා. උත්තරේ 8යි කියලා එනවා. මොනවා කරන්නත් ඉස්සලා ඔන් කරගන්න එපා පුතා. මෙන්න ඔන් කරා. මූල ලකුණ ගැහුවා. 64ට 6යි 4යි ගැහුවා. උත්තරේ එන්න සමාන ලකුණ ගැහුවා. 57 දීමේ සංඛ්‍යාවක් ලෙස ලියන්න කියලා කියනවා. 57 දීමේ සංඛ්‍යාවක් ලෙස ලියන්න. ඒකදි කරන්නේ දෙකෙන් බෙදාගෙන යනවා. මෙහෙම. දෙකෙන් බෙදුවොත් 28යි. 56යි එකක් ඉතුරු. දෙකෙන් බෙදුවොත් 14යි. ඉතුරු නැහැ. දෙකෙන් බෙදුවොත් 7යි. ඉතුරු නැහැ. දෙකෙන් බෙදුවොත් 3යි. ඉතුරු 1යි. දෙකෙන් බෙදුවොත් 1යි. ඉතුරු 1යි.
දෙකෙන් බෙදුවොත් 0යි ඉතුරු 1යි. ඔක ලියන්න 1 1 1 0යි 0යි 1. දෙකේ පාදේ සමානයි 57ට. මේකට කියන්නේ දීමේ සංඛ්‍යා පාඩම මේක ඇවිල්ලා දෙවනි පාඩම. ඊළඟට ප්‍රශ්නාංක 10 අංශක 90ක කෝණයක් නිර්මාණය කරන්න කියන. පුතා මෙහෙමයි කරන්නේ අපි. මෙහෙම රේඛාවක් ඇඳලා ආපහු මේ පැත්තට දික් කරලා කවකටු අරගෙන කපනවා ඡාප දෙකක් දෙපැත්තෙන් මෙන්න මෙහෙම තියලා. දැන් කවකට්ටෙන් කපන්න යන්න එපා. හදිස්සිය අතේ තනගනි උල. දෙපැත්තෙන් කැපුවා ඡාප දෙකක් මෙතනින් තියලා ඒ කැපුණු තැන් දෙකේ නැවත ගිහිල්ලා මෙන්න මෙතනින් උල තියෙනවා. උඩින් කපනවා ඡාපයක්. ආයෙ ගිහිල්ලා තියෙනවා මෙතන කැපුණු තැනින් මෙතනින් කපනවා ඡාපයක්. මෙන්න මේක ආකාර. එතකොට අංශක 90ක් හැදෙනවා. නිර්මාණය කරනවා කියන්නේ කෝණමානය තියලා ගහන එකට නෙමෙයි ඈ. තව පාරක් කියලා දෙනවා බලා ගන්න. මෙහෙම තියෙනවා සරල රේඛාවක්. තව චුට්ටක් මේ පැත්තට මෙහෙම දික් කර ගන්නවා. දික් කරගෙන කවකටු අරගෙන මෙතන මැදින් උල තියලා මේ පැත්තෙන් ඡාපයක් කපනවා. ඒ දුර වෙනස් නොකර මේ පැත්තෙනුත් කපනවා. දැන් කැපුණු තැන් දෙක තියෙනවානේ. මේ කැපුණු තැන් දෙකේ තියලා උඩින් කපනවා මෙහෙම දෙපැත්තෙන් තියලා. දැන් මේකේ හාතර. මෙයා කරාම අංශක 90ක් එනවා. නිකන් ඉන්න වෙලාවට නිකන් කරලා බලන්න ගෙදරින්. නිර්මාණ පාඩම අපි කරලා තිබෙන්නේ නිර්මාණ පාඩමේ කෝණ නිර්මාණ ටික දන්නේ නැත්නම් යන්න YouTube එකට අන්න මගේ නාලිකාවේ කෝණ ටික නිර්මාණය කරන හැටි තියෙනවා. අවසන් බලන්න. රෑ වෙනකන් ඉන්න එපා බලන්න. ඔය එක එක බම්බුවල් කරන වෙලාවේ ළමයිත් එක්කන් chat කර කර ඉන්න පිස්සොත් එක්ක chat කරන වෙලාවේ ඔන්න පුළුවන් වැදගත් දෙයක් කරන්න. නේද? ඒ හින්දා ඔන්න හොඳ වෙලාව හොඳ අවස්ථාවක් අද හවසම බලන්න. නැත්තම් කරන්නේ ෆෝන් එක අතර ගත්තාම පිස්සෝ ඉන්නවනේ. දැන් පන්තියක් ගත්තොත් එහෙම මහා අපතියෝ ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවා මේ දෙතුන් දෙනෙක්. ඒක නතර කරන්න අමාරුයි. අපතියෝ ඉන්නවා දෙතුන් දෙනෙක්. පුදුම කරදරයක් තියෙන අනිත් ළමයින්ට. එලවලා දාන්නේ මරන්නේ. ඒ නිසා ළමයිනේ. එඳා ඔබට යුතුයකමක් වගකීමක් තිබෙනවා. ඒගොල්ලොත් එක්කන් එකතු වෙන්නේ නැතුව තමුන්ගේ වැඩේ කරගන්න එක. බලන්නකෝ ඒවලා තියෙන මැසේජ් වල කැත විතරක් සමහර. මම දැන් මේ පන්තිය පටන් ගන්න කලින්ම එක ළමයෙක්ව අයින් කරා. පන්තිය පැත්ත පළාතට එන්න බෑ. පන්තිය පටන් ගන්න කලින් මම හොඳට දාලා තියෙන මැසේජ් කියවන. මොනවද ළමයි කතා බහ කරන්නේ? අද දවසේ මම හිතන්නේ පොසොන් පොයේ දවසේ. ඉතින් ලස්සන සින්දුවක් දාලා හිත නිවෙන්නට අපි මේ වගේ අදහසක් දුන්නාම එක ළමෙක් මම දැක්ක දාලා තියෙනවා මේ අද වෙන්නේ සින්දුව අහන්නත් දන්නේ නැහැ කියලා. රිපෝට් කරලම රිමූව් කරා. ජීවිතේටම මගේ පන්තියට එන්න හම්බෙන්නේ. ඒ වගේ අසත්පුරුෂ ළමයිත් ඉන්නවා. ඉතින් අද දවස ගැන අවබෝධයක් නැහැ. නේද? අද දවස ගැන හැඟීමක් නැහැ. හැමදාම අපි ඔය වගේ සින්දු දාන්නේ අපි විනෝදයෙන් ඉන්න ඕනේ දවසේ විනෝදයෙන් ඉන්නවා. ඒ වගේ තියෙනවා. ඒ නිසා දෙමාපියෝ උනත් තේරුම් ගන්නට ඕනේ දරුවන් අපි මොන වගේ තැනකටද අරයි යන්නේ කියන එක. සහ දරුවන්ගේ ආකල්ප. ඔය ළමයි පොඩි වගේ හිටියට පොඩි නෑ උන් ඈ. කතා කරන හැම අහගන්න පුළුවන් පොඩ්ඩක් හැංගිලා හිටියා නම් යාළුවෝ සෙට් එක එකතු වෙලා chat කරද්දී එහෙම දාන්නේ එහෙම දැක්කම. දැන් ඔබට යුතුයකමක් තිබෙනවා නිතර දරුවා ගැන හොයා බලන්න. අහිංසක දරුවෝ නොමග යන්න පුළුවන් අර පන්තියේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා අපතියෝ දෙතුන් දෙනෙක්. එක ළමයෙක් හින්දා මුළු සංහතියම ඉවර වෙන්න පුළුවන්. ඔය ඉන්නේ රත්තරන් දරුවෙක් ළඟ. හැබැයි අර පන්තියේ ඉන්න එක අපතෙක් හින්දා මුළු ළමයි ටික ඔක්කොම නැති වෙන්න පුළුවන්. මං කියන්නේ සර් කියන්නේ නැත්ත තමයි අපේ පන්තියෙත් ඉන්න එකෙක් හැමතිස්සෙම මහා පිස්සු මැසේජ් දදා ඉන්නේ. පිස්සෙක් ඉන්නවා එහෙම. රටටත් වැඩක් නැති එහෙම ඉන්නවා පිස්සෙක්. ඒ හින්දා ඉතින් ගහන්නේ එලවන්නේ. ඒ හින්දා ඔයාලට තියෙන්නේ හිමීට මගාරින් මොලේ පාවිච්චි කරලා. තේරුණාද? ඒවට උත්තර දෙන්න නැති. ප්‍රශ්නාංක 11 ලස්සන ගානක් බලමු අපි. මම පුතා ප්‍රශ්නාංක 11 කියනවා මෙහෙම. 11 වෙනි ප්‍රශ්න කියනවා x අගය සොයන්න කියලා. පුතේ ඕනෑම චතුරස්‍රයක බාහිර කෝණ සියල්ලගේම එකතුව අංශක 360යි. ඒතර මේ ටික ඔක්කොම එකතු කරාම එනවා මේ 3යි 2යි 5යි 1යි 6යි x ධන 120 සමානයි 360. 6යි x සමානයි 360 120ක් අඩු කරාම 240යි. දෙපැත්තම 6ෙන් බෙදුවාම මේවා මේ මූලික දේවල්. මේ මූලික දේවල් අහුවෙලා නැහැ කියලා කියන්නේ පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. එක්කෝ ගුරුවරු හරියට උගන්වලා නැහැ. එක්කෝ ඔයාලා ඉගෙන ගන්න නැහැ. ඔය තුනෙන් එකක්. 120යි x 3යි x 2යි x. පැහැදිලිද? එතකොට දැන් ඉතින් පහුගිය අතීතය ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැනේ පුතේ අම්මේ තාත්තේ. අපි යමු අනාගතයට. ඒ නිසා දැන් දරුවන්ට ටොකු වැනලා ගහලා මරලා බැනලා වැඩක් නැහැ. එහෙම කරන්න එපා. එයාලට දැන් ඔයාලා හිතන්න ඔයාගේ දරුවට මේ වගේ ගානක් හදන්න බෑ කියන්නේ පවුනේ. එහෙම හිතෙන්න දෙයා වැටිලා ඉන්නේ මාර විදියට. ගානක් හදන්න බෑ කියලා කියන්නේ හරියට නිකන් අර මේ
රෙදි නැතුව පාරේ යනවා වගේ වැඩක් තමයි. කියන්නේ අපිට හරිය එනවා ඇඟට නිකන් පොඩි ලැජ්ජාවක් එනවනේ මිනිස්සු ඔක්කොම බලන් ඉන්නවා වගේ. ඊට වඩා එනවා ආත්ම ලැජ්ජාවක් ගානක් හදන්න බෑ කියලා හදවතට දැනෙනකොට. ඒකට එයා කරන්නේ හිමීට ඒක මග අරින්න. වෙන වෙන දේවල් කරන්න හදනවා. සිංහල පාඩම් කරනවා. ඉතිහාසය පාඩම් කරනවා. එයාට පුළුවන් දෙයට යනවා. මං අහන්නේ ඔයාගේ දරුවා එහෙම දරුව ඉන්නවා නම් පව් වේ ළමයා. ඒ කියන්නේ එයා පව්නේ. අනුකම්පා කරන්න. අනුකම්පා කරලා එයාටත් උපදෙස් දෙන්න. එයාටත් උමනාව ඇති වෙන්න. ඒ විදිහට පුතේ කොහොම හරි ඔබ මේක කරගනින්. මයි පුතා දැන් පේනව නේද? ඔය ගාන දිහා බලාගෙන හිටපන්. ගාන දිහා බලාගෙන ඉඳලා ඊළඟ දවසේ හදපන්. අන්න එහෙම උපදේශයක් දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒක තමයි කළ යුතු කාරණේ. ඉතින් මේ දරුවන්ට මම හිතන්නේ ආසාවක් ඇති වෙයි. එතකොට එහෙම නැත්නම් කන් ගලවන්න, බෙලි ගලවන්න, කැත්තෙන් කොටන්න හදන්න එපා. මොකද එහෙම දෙමාපියොත් ඉන්නවා දරුවන් කියන්නේ දරුවන් ගානක් හදන්න බැරි වුණාට ওই දරුවෝ අපේ දරුවෝ. ඒ නිසා ඒගොල්ලෝ රැක ගන්න ඕනේ. පුතේ ඔයාලට මම කියන්නේ මේ මානසික අවපීඩනය නිදහස් කරන්න තමයි මම ඇවිල්ලා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම මම මේ කරනවා. එහෙනම් අම්මලාත් ඒකට උදව් කරන්න. දරුවොත් උදව් කරන්න. අපි කොහොම හරි මේක ගොඩ දාගමු. තව අවුරුදු 2යි තියෙන්නේ. ඒ අවුරුදු 2 ඉවර වෙනකොට උඹ හොඳ තැනකට අවිල්ලා ඉන්න ඕනේ මයි පුතේ. ඒ අවුරුද්ද ඉවර වෙනකොට හිනි පෙත්තට එන්න ඕනේ. මේ වගේ ගණන් සිම්පල් වෙනවා ඒක. මතක තියාගන්න. මෙන්න තියෙනවා 2x, මෙන්න තියෙනවා 3x, මෙන්න තියෙනවා x. 2යි 3යි 1යි එකතු කරාම 6යි. ඒකට එකතු කරාම මේ අනිත් කෝණය 120 සමාන වෙන්න ඕනේ 360ට. 120 එහා පැත්තට පයින්නකොට 360න් අඩු වෙනවා. සමාන වෙනවා 6x. 360න් 120ක් අඩු කරාම 240යි. දෙපැත්තම බෙදනවා 6න් අන්න x හොයාගන්න. x එන උත්තරේ 40යි. හරියට උස්සන්න බලන්න. වෙන සෙට් එකක් ඉන්නවා හරි ගියපු මන් දන්නේ නැහැ බොරුවට අත උස්සනවාද කියලා. හැබැයි බොරු කරන්නේ නැහැ මට මන් දන්නවා අනිත් අයට වගේ නෙමෙයි. තමයි හරි අවංකයි මං ඉස්සරහ අනිත් අය ගැන මම දැමට අදාළ නැහැ. සර්ට් ආදරේ කියන්නේ මම දන්නවා. ඒකම මට ඇති වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. හරිද? 12 මේ මාසේ 5 දිනකෝ ගෙවල් වලට මම එනවා විශේෂයෙන් ගලවේල පැත්තෙත් මම එන්න හිතාගෙන ඉන්නවා. මේ අනිවාර්යෙන් එනවා බලන්න වැඩ ටික කොහොමද කියලා. 35 32 29 26 යන සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ලියන්න. බලා ගන්න. වීඩියෝ ඔන් කරගෙන ඉන්න වීඩියෝ ඔෆ් කරන්න එපා. සාධාරණ පදේ ලිය. බලා ගන්න. පුතා සාධාරණ පදේ ලියද්දි මම පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න යන්නේ බලා ගන්න ඈ. ඔන්න දැන් මෙවුවා බැරි අයට පොඩි මේ උද්දීපනයක් කරන්න මම පොඩි උපක්‍රමයක් කියලා දෙන්න යන්නේ. බලා ගන්න. වටපිට බලන්න නැතුව බලා ගන්න. ඉස්සල්ලාම බලනවා මේ සංඛ්‍යා රටාව අඩු වෙලාද වැඩි වෙලාද කියලා. අඩු වෙලාද වැඩි වෙලාද කියලා බලනවා. ළමයිනේ අපිට ඉතින් ඕන් ළමයෙකුට තේරෙනවනේ 35 32 29 26 කියන්නේ අඩු වෙලානේ. ඊට පස්සේ බලනවා කීයෙන් කීයද අඩු වෙලා තියෙන්නේ. අන්න බුලේ අඩු වෙලා තියෙන්නේ 3ෙන් 3. එහෙනම් දා ගන්නවා ඍණ 3යියෙන්. ඍණ 3යියෙන් කියලා දාන්න. ඒක හැමෝටම පුළුවන්. දැන් එතකොට 4ෙන් 4 අඩු වෙලා නම් ඒත් ඍණ 3යියෙන්ද දාන්නේ. එතකොට දාන්නේ ඍණ 4යි. තේරුණාද? 5ෙන් 5 අඩු වෙලා නම් දාන්නේ ඍණ 5යි. දැන් වැඩේ ලේසි. එහෙමනම් මෙතන අඩු වෙලා තියෙන්නේ 3ෙන් 3 නිසා මම දානවා ඍණ 3යි. ඔන්න දාගන්න. ඊට පස්සේ මෙන්න මේ අඩු වෙලා තිබ්බේ 3ෙන් 3නේ. මේ ඉස්සරහ තියෙන සංඛ්‍යාවට 3ක් එකතු කරනවා 38යි. එහෙනම් පොදු පදේ තමයි 38 අඩු කිරීම 3යි. ඔන්න ඕකයි කතාව. දැක්කද? මේ ඉස්සරහ තියෙන 35ට එකතු කරනවා 3ක්. 38 අඩු කිරීම 3යි. මට ඒක එච්චර ඇල්ලුවේ නෑ මේ මම තව එකක් ඒ හින්දා හදන්න දෙන්න. ඔන්න එහෙනම් හදන්න ඈ. බලමු කවුද වැඩි අල්ලගන්නේ කියලා. තව පාරක් උදව් කරනවා. මෙතන 3ෙන් 3 අඩු වෙලා හින්දා ඍණ 3යින් කියලා දාගත්තා. 35ට 3ක් එකතු කරා 38යි. 38 ඍණ 3යි. ඔක තමයි පොදු පද. මෙන්න ඔයාලට ගාණක් දෙනවා හදන්න. දැන් දෙමාපියෝ ගෙදර ඉඳලා බලාගෙන ඉන්න ඕනේ අපේ සර් අපේ පුතාට මේවා බැරිව තිබ්බා. ඉතින් දැන් නම් ටිකක් පුළුවන් වෙනවා වගේ දැනෙනවා. අපි බලමු එහෙමද කියලා. එහෙනම් බලමු මේක හදන්න. 18 16 14 12. මට ලියලා දෙන්න බලන්න පොදු පද. දැන් පුළුවන් වෙනවා නම් එයා හොඳයි. මට මෙහෙම හිතන්නකෝ දැන් එයාට මොනවත් දරුවෝ හිටපු ළමයෙකුට දැන් මෙයා එකපාරම දානවා නම් બોලේ අඩු වෙලා දෙකෙන් දෙක ඍණ 2යි එන් කියලා ඒකත් ඇති. අන්න එයා නියම මාර්ගෙට එනවා. එහෙම එන්නේ නැහැ කියලා කියන්නේ කලින් කොහේ හරි පිස්සුවක් කෙල්ලලා තියෙනවා.
ළමයා හරියට උගන්වලා නැහැ. ළමයාට තේරුම් කරලා දීලා නැහැ. එයා තේරුම් අරගෙන නැහැ. එයා වැටලා තියෙනවා. හැබැයි දැන් එයාට තේරෙනවා නම් මේවා අන්න වැඩේ හරි. ඔක තමයි කතාව. ඍණ 2න් කියලා තියෙනවා 18ට දෙකක් එකතු කරාම 20යි. එහෙනම් 20 අඩු කිරීම 2යි. 20 අඩු කිරීම 2යි. අන්න එහෙමයි වැඩේ කරගන්න. තේරුණා? තව එකක් හදමු අපි. තව එකක් හදමු. 35යි මෙව්ව කොච්චර අපි හදුවද පාඩම් උගන්වද්දී. මේ පේපර් කරන්න. 35යි 30යි 25යි 20යි. දාන්න බලන්න උත්තරේ chat එකට. දැක්ක නේද වෙඩි තිබ්බා වගේ උත්තර වැඩෙන හැටි ලස්සනයි ආඩම්බරයි ආදරේ ඒ නිසා ඔයාට හැකියාව තියෙනවා පුතා ඔයා ගොඩ යන්න ඕනේ කොහොමද හරි එහෙමනම් අපි බලමු උත්තරේ තමයි 40 ඍණ 5යි දැන් වැඩේ ගොඩ ගියා නේද හරි 13 වෙනි ප්‍රශ්නේ බලා ගන්න මෙන්න තියෙනවා બોලේ පයිතකර සම්බන්ධ මේ ළඟදි කරපු පාඩමක් පයිතගරස් සම්බන්ධයේදී කියන්නේ ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක ත්‍රිජිකෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව කර්ණයේ වර්ගයට සමානයි. ත්‍රිජිකෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව ඒ කියන්නේ 9 වර්ගයේ ධන y වර්ගය සමානයි 15 වර්ගය. ඒක තමයි පයිතගරස් කිව්වේ. මම නෙමෙයි පයිතගරස් කිව්වේ. එතකොට එනවා y වර්ගයේ සමානයි 15 වර්ගයේ 225යි 9 වර්ගයේ 81යිනේ 81ක් අඩු කරා. එතකොට නම් y වර්ගයේ සමානයි 144යි. ආයෙනම් y හොයන්න 144 කියන්නේ 12 වර්ගය y සමානයි 12. y සමානයි 12. වැඩේ හරි. මේවට ඒක තමයි ඉන්න කියන්නේ පාඩම් වල. ඕවා අපි කරා පයිතගරස්. කරගත්තේ නැති අයට බය වෙන්න එපා. දිගටම ඉන්න මාත් එක්කන් මේ පාඩම් ටික ආයෙ කරලා දෙන්න. ඊළඟට ප්‍රශ්නාංක 14 මෙතන ඉස්සල්ලාම කරන්න පුතා මේ 8 අරයි යනවා එහා පැත්ත. කොට එනවා x බෙදීම 7 සමානයි 8යි 2යි 10. හරිද? 8යි 2යි 10. දැන් x සමානයි 10 7ෙන් ගුණ කරාම 70යි. 10 7ෙන් ගුණ කරාම 70යි. 10 7ෙන් ගුණ කරාම 70යි. තව පාරක් 8යි 2යි 10යි. 10 7ෙන් ගුණ කරාම 70යි. ඔය අපි හැදුවේ ප්‍රශ්නාංක 14. ඔන්න ලස්සන ගානක් තියෙනවා භාග මං හරි ආස පාඩමක්. භාග කියන්නේ. ආගෙන ඉන්න ඈ. අඹ ගෙඩියකින් අඹ ගෙඩි 300කින් පහෙන් දෙකක් නරක් වූ අතර ඉතිරියෙන් තුනෙන් එකක් විකුණන ලදී. විකුණන ලද අඹ ගෙඩි ප්‍රමාණය අහනවා. ඈ පුතා හොඳට අහගන්න මේක. අඹ ගෙඩි 300න් පහෙන් දෙකක් 300න් පහෙන් දෙකක් නරක් වුණා නම් ඉතිරි අඹ ගෙඩි ප්‍රමාණය තමයි හොඳ අඹ ගෙඩි ප්‍රමාණය 5න් 3යි. හරි? හොඳ අඹ ගෙඩි ප්‍රමාණය 5න් 3. ඒක ඉස්සෙල්ලා ලියා ගන්න. ඒක තේරෙනවද භාග කතාව මේ? 5න් දෙකක් නරක් වෙලා නම් හොඳ ප්‍රමාණය 5න් 3යි. ඒක ඉස්සෙල්ලා ඔලුවට එන්න ඕනේ. 300ක් තියෙනවා. ඒකෙන් 5න් දෙකක් නරක් වෙලා. එහෙනම් හොඳ අඹ තියෙනවා 5න් 3ක්. එහෙනම් 300න් 5න් 3ක් කියන්නේ පුතා සුළු කරගත්තොත් එහෙම මෙන්න බලන්න 5 වරක් 1යි 5 වරක් 60යි 60ව 3ක් 180යි. එහෙනම් හොඳ අඹ ගෙඩි තිබිලා තියෙන්නේ 180. දැන් මොකද කරන්නේ? ඕක නෙමෙයිනේ අහන්නේ. අන්න ඒ හොඳ අඹ ගෙඩි වලින් ඉතිරි අඹ වලින් 3න් එකක් විකුණුවා. ඒක ගුණ කරන්න 3න් එකේ. 180න් 3න් එකක් කියන්නේ කීයද? 60යි. 180 3න් බෙදා. උත්තරේ 60යි. එහෙනම් මේ මිනිහා විකුණලා තියෙන්නේ අඹ ගෙඩි 60. ඔය අපි කතා කරේ ප්‍රශ්නාංක
15. දැන් අපි යනවා අහපුරා කියලා ප්‍රශ්නාංක 16ට. ABC කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්න ගියා උල තිබ්බා B ගාවින් කැපුවා කව කට්ටෙන් ඡාපයක් මේ විදිහට. තව පාරක් ගියා උල තිබ්බා B ගාවින් සමච්ඡේදනය කරනවා කියන්නේ සමාන කොටස් දෙකකට බෙදනවා. කැපුවා මෙන්න මේ විදිහට ඡාපයක්. ඊළඟට මෙතනින් තිබ්බා උඩින් කැපුවා. මෙතනින් තිබ්බා උඩින් කැපුවා. ඔන්න ඔය කැපුණු තැනට යා කරා මෙතනින්. දැන් සමාන කොටස් දෙකකට බෙදිලා තියෙනවා. මේ කෝණයයි සමාන. ඒක හිමීට ගෙදර නිදහසේ කවකටු අරගෙන කරන්න. මේකෙන් පස්සේ පේපර් එක ආපහු ටක්ක් බලන්න. දැන් ඉතින් මේවා එකක් ආවොත් පුළුවන් කරගන්න. ඔන්න ඊළඟට තියෙනවා අමාරු එකක් ළමයින්ට ඔය සුළු කෙරීම නම් එන අමාරු. يعني යාලට බෑ ආදේශයක් කරගන්න. x සමානයි භාගයයි y සමානයි ඍණ 3න් 1. ඒක කරන්නේ පුතා 4x එකතු කිරීම 6y කියන එකේ 4x ළඟට දානවා භාගය. 6y කියන ළඟට දානවා 3න් 1. ආදේශයක් විතරයි කර. x කියන තැනට දැම්ම භාගේ y කියන තැනට දැම්ම ඍණ 3න් 1. බලන්නකෝ දැන් සුළු වෙන අපූර්ව උන් අහගන්න බලන්න සුළු වෙන හැටි ඈ. දෙවරක් 1යි දෙවරක් 2යි. තුන් වරක් 1යි තුන් වරක් 2යි. දෙක සුළු වෙනවා. ඉස්සල්ලාම කරගත්තේ ආදේශ කරපු එක. මෙතන දෙවරක් 1යි දෙවරක් 2යි කියලා. මම ඒක ලියලා පෙන්නන්න. දෙවරක් 1යි දෙවරක් 2යි. ඒතකොට දෙවරක් 1 2යි දාන්න. මෙතන තුන් වරක් 1යි තුන් වරක් 2යි. ඒතකොට දෙවරක් ඍණ 1 ඍණ 2යි. මෙතන තියෙන්නේ ඍණ 1. අයි ඍණ 3න් 1නේ තියෙන්නේ. තුන් වරක් 1යි තුන් වරක් 2යි කියලා කැපිලා දෙක ගුණ කරාම ඍණ 1න් ඍණ 2යි. මේ මූලික ගණිත දැනුම් මේවා හැදෙන්නේ 7 වසරේ. 7 වසරේදී හරියට අවබෝධයක් ඇවිල්ලා නැත්නම් ඉවරයි. දැන් 9ට ඇවිල්ලා හරිය අමාරුයි. ඒක දැන් අර හරියට නිකන් මෙහෙමයි. අපි කියනවා මේ වයසට ගිහිල්ලා යනවනේ අපේ ආච්චි අම්මලා සහ අපේ සීයලා මේ නිවන් දකින්න. ඔයාලා දැකලා ඇති අවුරුදු 50 පෙන්නහම තමයි පන්සිල් ගන්න. ඒක හරිය අමාරුයි. හොඳම වයස තමයි අවුරුදු 20න් පටන් ගන්න නිවන් දකින්න පුළුවන්. සසර කෙටි කර ගන්න පුළුවන්. අවුරුදු 50ට ගියාට පස්සේ වැඩක් නැහැ. ළමයින්ගේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔයාලා නිකමට හිතන්න ඔයාලගේ අම්මලාට දුන්නොත් එහෙම ඔය පේපර් එකක් කරන්න එයාලා ජීවිතේට ඔක කරන්න. ඇයි ඒ? එයාලගේ මොලේට දැන් ඕවා එන්නේ නැහැ එකපාර. මතක නැහැ යාළුවා. ඉගෙනුවොත් පුළුවන් ටිකක් තියාගෙන. හැබැයි මතක නැහැ. මතක නැහැ කියලා කියන්නේ මොකද්ද? භාවිතයේ අඩුයි දැන්. ඔයාලටත් මොකද දන්නවද? ඒක තමයි වෙලා තියෙන්නේ. ඔයාලා 6 දී 7 දී හරියට අල්ලගෙන නැහැ. දැන් ඉතින් මේ පොඩි පොඩි දේවල් කරගන්න හරි අමාරුයි. හැබැයි මහන්සි වෙලා උත්සාහ කරොත් ඔයාලට බැරි නෑ. පුළුවන් නම් සර්ගේ පොඩි පන්ති වලටත් එන්න ලැජ්ජ වෙන්න එපා. මොන හරි වහගෙන හිටියට කමක් නැහැ කරගන්න. නිකන්නේ කරන්න. නිකන්නේ කරන්න ඒවා කරගන්න. ඒවා කරගෙන අමාරු දේවල් හදාගන්න. ඒක තමයි කරන් තියෙන ඉල්ලී. 2යි ඍණ 2යි එකතු කරාම බිඳුවයි උත්තර. උත්තරේ බිඳුවයි. ලකුණු 2යි. ප්‍රශ්නාංක 18 ABC කෝණය සමානයි CBD කෝණය. හරි? ABC කෝණය සමානයි CBD කෝණය. මම පොඩි ලකුණු දෙකක් දානවා ඒකට. ඔයත් දාගන්න පැන්සලෙන්. මේ කෝණයයි සමාන. අපි හිතමු එක කෝණයක් 10යි කියලා අංශු. අහනවා ABD කෝණයයි මම නිල් පාටින් අඳින එක. මෙයයි CBD කෝණය. මෙයයි සමාන බව පෙන්වන්නේ. මෙහෙමනේ පුතා කරන්න තියෙන්නේ. ඔන්න දැන් හිතන්න මෙහෙම. අම්මයි තාත්තයි දානවා තරාදි දෙකට. තරාදිය. දෙන්නම කිලෝ 60යි. හරිද? දෙන්නගෙම දෙපැත්තට දානවා පාන් ගෙඩි දෙකක්. අම්මයි තාත්තගේ බර 60යි දෙන්න සමානයි දෙපැත්තේ ඉන්නව එල්ලීලා තරාදි. උඹලා වැඩ කරන්නේ නැහැ දැන් තරාදිවත් එල්ලීලා මැරෙනවා කියලා දැන් ඔන්න අම්මලා කියනවා. වැඩ කරන්නේ නැහනේ අපි යන්න ගෙදරින්. එපා වෙලා තියෙන්නේ කියන දේ අහන්නෙත් නැහැ කියලා යනවා. තරාදියට නගිනවා ලොකු තරාදියක්. හරිද? දෙන්න නැග්ගාම වැඩේ හරි කියන දෙපැත්ත සමබරයි. දැම්ම පාන් ගෙඩි දෙකක්.
දැන් එහෙනම් දෙන්නගේ දෙපැත්තේ තරාජු දෙක ආයෙත් සමාන වෙනවා. කිලෝ 60යි ග්‍රෑම් 450යි. කිලෝ 60යි ග්‍රෑම් 450. බලනකො ප්‍රත්‍යක්ෂය උගන්නපු ලස්සන. ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ ගණිතයේදී සමාන දෙන්නෙක් ඉන්නවා. ඒ සමාන දෙන්නට ආපහු එක සමාන දෙන්නෙක් එකතු කරාට වෙනසක් වෙන්නේ නැහැ. ආපහු සමාන වෙනවා. අර අම්මයි තාත්තයි තරාදියට දාලා පාන් ගෙඩි දෙකක් දැම්මා වගේ තමයි. එහෙනම් මෙතනත් ඒ වගේ එකක් නෙවෙන්නේ. ඔම් බලා ගන්න මේවා තමයි අමාරුම කොටස් ගණිතේ. මම ඉස්සරලා ලියනවා මේකේ තියෙන සමාන කෝණ දෙක. ඇස් අරගෙන බලන් ඉන්නවල ඈ. මොකද්ද සමාන කෝණ දෙක? මෙන්න ABE සමානයි CBD. අන්න ලිව්වා. ABE කෝණයට සමානයි CBD කෝණ. ඔයකනේ ගානේ දීලා තියෙන්නේ. මම ලිව්වා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේ මැද තියෙන කෝණය අර කෝණ දෙකටම එකතු කරනවා. අර අම්මටයි තාත්තටයි පාන් ගෙඩියක් එකතු කරාම මම එකතු කරනවා ABE කෝණයට මැද තියෙන කෝණය EBD. ඊළඟට එහා පැත්තේ කෝණයටත් මම එකතු කරනවා. ඒ කියන්නේ මොකේද? CBD කෝණයටත් එකතු කරනවා EBD. දැන් හොඳට ඇස් දෙක අරලා බලනවා. පළවෙනි එකේ කිව්වේ මොකද්ද? පළවෙනි එකේ කිව්වේ ABE කෝණයට එකතු කරන්න කියලා. මෙන්න මේ කෝණය හැදෙන්නේ මොකද්ද? මෙන්න මේ කෝණය හැදෙනවා. මොකද්ද කෝණයේ නම? ABD. ඊළඟට යනවා යටට. ආපහු සැරයක් හොඳට බලනවා ඇස් දෙක අරලා. මොකද්ද මුලින්ම තිබුණු කෝණය? මෙන්න මේ යට තියෙන කෝණය මොකද්ද නම? CBD. එයාට එකතු කරනවා මැද තියෙන කෝණය. හැදෙන කෝණය මොකද්ද? CBE. දැන් අර කරේ සමාන කෝණ දෙකක් තිබුණා. මැද තියෙන කෝණය එකතු කරා. ඉතින් ආයෙත් හැදෙන කෝණය සමානයි. අර අම්මගේ තාත්තගේ තරාජු දෙකට පාන් ගෙඩි දෙකක් දැම්මා වගේ. එහෙනම් වැඩේ හරි. ඔන්න සමානයි. මේන් තියෙනවා සමාන කෝණ දෙක. මෙන්න තියෙනවා අලුතෙන් එකතු කරපු මැද කෝණය. ඉතින් ලැබෙන කෝණ දෙක සමානයි. ඔච්චර. අමාරුම එකක් මේක. කොච්චර තේරුම් කරත් තේරෙන්නේ නැහැ මේක ළමයි. කොච්චර තේරුම් මම දැන් අගයන් වලින් කියනවා බලා ගන්න. මෙයා 20යි. මෙයාත් 20යි. මැද කෝණය 10යි. දැන් මොකද කියන්නේ? දැන් මොකද කියන්නේ? 20යි 10යි එකතු කරාම 30යි. මෙතනත් 20යි 10යි එකතු කරාම 30යි. ඉතින් සමානයි ඒක. ඔක තමයි පෙන්වන්න කියන්නේ. පේන දේ ලියලා පෙන්වන්න කියන්නේ. ඔක තේරෙන්නේ නැහැ අපිට. අතේ ඇඟිලි 5යි කිව්වට අපිට තේරෙන්නේ. වෙන කෙනෙක් තමයි ඒක කියන්නේ. උඹේ ඇඟිලි 5යි කියලා අන්නේ. අමාරු ගාන. දැන් ඉතින් විභාගයට එනවා මෙහෙම එකක්. දැන් ඉතින් බෑ කියන්න බෑනේ. විභාගයට එනවා මෙහෙම එකක්. මෙහෙම එකක් එනවා මේ බලා ගන්නවා. මෙහෙම තියෙනවා කෝණයක්. මෙහෙම තියෙනවා කෝණයක්. මෙහෙම තියෙනවා කෝණයක්. ගානේ දෙනවා මේ කෝණයයි සමානයි. ඔප්පු කරලා පෙන්නන්න කියනවා මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. මොකද කරන්නේ? අර කෝණ දෙකට මැද කෝණ එකතු කරනවා. එච්චරයි. ලකුණු දෙකක් නිකම් වෙනවා. ඕවා තමයි මේ අමාරුයි කියන්නේ මහ ලොකු ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ අමාරු නෑ හරියට ගුරුවරයෙක් ඉගෙන ගත්තා. නැවුණාද? ළඟදීම තියෙනවා ප්‍රත්‍යක්ෂ සම්මන්ත්‍රණේ 7-5ක්වත් ලංකාවේම ළමයින්ගෙන් ගන්න නැහැ. ගාස්තු අය නොකරේ. එන්න ඇවිල්ලා කරගන්න. XC අගේ හොයන්න කියලා කියනවා. මෙතෙන්ට දාගන්න 40යි කියන්නේ. ප්‍රතිමුඛ කෝණ නැත්තම් මෙතෙන්ට එකපාරම 40 දාන්න මේ අනුරූප කෝණ. පුළුවන්? මේක ඕනේ නැහැ. මෙයා ඕනේ නැහැ එකපාරම 40 දාන්න අනුරූප කෝණ. මෙයා 40යි නම් මෙතනත් 40 අනුරූප කෝණ සමානයි. සමාන්තර රේඛා දෙකක් ඉන්නේ. දැන් මෙන්න මේ තුන් දෙනාගේ එකතුව සමාන කරන්න 180ට එතනින් එනවා x සමානයි 180න් අඩු කරන්න මුන් දෙනාගේ එකතුව 130ක්. උත්තරේ 50යි. හරියට දාගන්න. අවසාන ප්‍රශ්නේ 20 3යි p වර්ගය. අන්න બોලේ 3යි p. මම ඒක ලියා ගන්නවා 3යි p වර්ගය ගුණ කිරීම 3 වරයක් 25. ගන්නා පොදු සාධක එළියට 3 p වර්ගය අඩු කිරීම 25 ඔතනින් ඉවර කරොත් ලකුණු 1යි හම්බ. මට තියෙනවා දැනුම. මට අභ්‍යාස කරපු හුරුව තියෙනවා. මම ඒ නිසා කරන්නේ මොකද්ද? මම යනවා තව ඉස්සරහට. කොහොමද යන්නේ?
මෙන්න මෙහෙමයි හදන්නේ. බලාගන්න. 3යි p වර්ගය කියලා ලියනවා 25 ලියනවා 5 වර්ගය කියලා. වර්ග දෙකක අන්තරයක්. අන්න එක සාධකයක් තමයි p ධන 5 පළවෙනි වාරේ. අනිත් එක තමයි p ඍණ 5. මතක නැත්තම් ලියාගන්න. ඇයි අමතකද x වර්ගයේ ඍණ 25 කියලා තිබුණොත් x වර්ගයේ ඍණ 5 වර්ගය කියලා තියෙනවා x ධන 5යි x ඍණ 5යි. මතකද? ඒ අනුව තමයි මෙතන සාධක දෙක ලියන්නේ. හොඳයි. ඔන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා විනාඩි දෙකක්. chat box එකට බොරු ලකුණු දාන්න එපා. ලකුණු 5ක් හරි කමක් නැහැ තියෙන ලකුණු දාන්න. හරි. අපි යමු එමනම් ඊළඟ ප්‍රශ්න. ලකුණු හොඳයි. ලකුණු දැක්කා. ලකුණු බැලුවා. සතුටු. අපි යමු රචනා ප්‍රශ්න පත්‍රය. මට මේකේ උත්තර හදපු අය කියන්නට ඕනේ. තිසල් මයික් එක ඔන් කරගන්න ඔයාලා. මොකද මට එක ළමයෙක්ගේ උදව් ඕනේ මම උත්තර හදපු නැති නිසා මයික් එක ඔන් කරගන්න. හරි සර්. හරි නේද? මම හරි සර්. අන්මියුට් දෙන අය ඔන් කරගන්න මයික් එක. අනිත් අයටත් ඉදිරියේදී chance එකක් හම්බ වෙනවා. උත්තර කියන්න ඕනේ 3-4 දෙනෙක්ම හදුවා කියලා හිතනවා මම මේ ළමයි හැදුවේ නැත්තම් ඊළඟ දවසේ අපි chance එකක් දෙමු අනිත් අයට හැමෝටම කතා කරන්න. හරි. හොඳයි පළවෙනි ප්‍රශ්නේ. උත්තර කියන්න ඕනේ මයික් ඔන් කරන්න දුන්න ඔක්කොම ටික. හරි. මෙම ක්‍රියාකාරකම සැලසුම් කර ඇත්තේ කුමන කාර්යයක් සඳහාද? බලමු. කියන්න බලන්න. තින් පියනේ විස්කම්භය මන ගැනීම සඳහා කියන්න අනිත් අයත් උත්තර කියන්න. ඉතින් ඔක්කොම කියන්න උත්තරයි. මට එක එක්කෙනාගේ නම් කියන්න බෑ. මෙම ක්‍රියාකාරකම සැලසුම් කරලා තියෙන්නේ වෘත්තයක විස්කම්භය මැනීම සඳහා. හරියටම හරි. වෙන නැති ඔබට විස්කම්භය තමයි මේකෙන් මැනලා තියෙන්නේ. ලකුණු ගැන අහන්න එපා. ලකුණු ගැන තියනවා දීලා. 2.
මෙමගින් ලද මිනුමේ අගේ වන්නේ සෙන්ටිමීටර් 7යි. කොහොමද ගත්තේ? වීදි චතුරස්‍රයේ වෘත්තයේ අර කෙරවලේ තියෙන අගය මනලා අනිත් අය උත්තර දෙන්නකෝ කීයක් තියෙන්නේ? ඔගේ 7යි නෙමෙයි උත්තරේ. හදලා නැහැ කියන්නේ නේද? හැබැයි ඊළඟ දවසේ එහෙම වුණොත් නම් මම පන්තියත් එක්ක නවත්තන එච්චරයි කරන්නේ. මම මේ බොරුවට පේපර් හද දාලා මහන්සි වෙලා වැඩ කරනවා මේ ළමයි වැඩ කරන්නේ. බලා ගන්න. පන්තියේදී වෙන පන්තියක් කරනවා ඊට වඩා හොඳයි. 11 වසර. මෙතන ඉඳලා මෙතෙන්ට දුර බලන්න. මේවට තියෙන සරල ධාරය. හරිද? මෙතන තියෙන්නේ 5. මෙතන තියෙන්නේ 19. එහෙනම් 19න් 5 කඩු කරන්න 14යි. සෙන්ටිමීටර. සෙන්ටිමීටර් 14යි. ලියා ගන්න. 19 අඩු කිරීම 5 සෙන්ටිමීටර් 14. ඊළඟට ඒ අපි ගත්ත විස්කම්බේ D. ඊළඟට නූල් කැබැල්ලක් සලකුණක් යොදා එතනින් ආරම්භ කර ඒ නූල් ටින් පියන වටා ඇඳි තිබෙන වටයක් සීරුවෙන් නොතා ගනි. එම නූල් කැබැල්ලේ දිගෙන් ලැබෙන මිනුම කුමක්ද කියලා අහනවා. මොකද්ද ලැබෙන්නේ? ටින් එක වටේ වුම කියු පරිධිය. ටින් එකේ වෘත්තේ වටා පරිධිය. ටින් එකේ වෘත්තේ වටා පරිධිය තමයි ලැබෙන්නේ. ඊට තුන කොටසේ ලැබෙන අගේ සොයන්න කියනවා. පරිධිය හොයන්න අපිට මෙහෙමයි හොයන්නේ. වෘත්තයක පරිධිය හොයන සූත්‍රය තමයි 2πr. වෘත්තයක පරිධිය හොයන සූත්‍රය තමයි 2πr. 2π කියන්නේ 7න් 22යි අරය 7යි නේ. නම් මේ 14යි කියන්නේ අරය 7. 7ට 7 කැපුණාම 44යි සෙන්ටිමීටර. 7 කැපුණාම 44යි සෙන්ටිමීටර. 44යි සෙන්ටිමීටර. කෑ ගහන්න එපා. ඊළඟට ඉහතට ඉන්පියන සමාන කොටස් දෙකකට වෙන් කර එක කොටසක් එහි කැපුම් ධාරයේ දිගේ ත්‍රිකෝණාශ්‍රාකාර තහඩුවක් පාස්සා සකස් කර ඇති ආස්තරයේ රූපයේ දැක්වේ කියලා කියනවා. හරිද? ඉන්පියන සමාන කොටස් දෙකකට වෙන් කරලා කොටසක් එහි කැපුම් ධාරයේ දිගේ කපලා තියෙනවා. ත්‍රිකෝණාශ්‍රාකාර තහඩුවක් පාස්සා සකස් කර ඇත. ආස්තරයේ පහත දැක්වේ. ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ පළල කීයද කියලා අහනවා. කීයද පළල ළමයි? 14යි. පළල කීයක්ද වෙන්නේ? 14යි. ආගේ ගෙදර කෑ ගහනවා. පළල 14යිද? හරි. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. මොකද පළවෙනි කොටස් ටිකට උදව් කරපු නිසා ගාන ගොඩනගාගෙන යන්න දෙනවා තනියම උඩට. හරි? ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තනියම හදන්නේ ගාන. ලකුණු හම්බ වෙනවා 7ක් ඒකයි. x වර්ගයේ ඍණ x ඍණ 20 සාධක ලියන්න කියලා කියනවා. ඈ x වර්ගයේ ඍණ x ඍණ 20 සාධක ලියන්න කිව්වහම ಗುಣ කරද්දී ඍණ 20ක් එන්නයි එකතු කරද්දී ඍණ 1ක් එන්නයි ගැලපෙන්නේ ඍණ 5යි ධන 4යි. ඒ නිසා මම ලියා ගන්නවා x වර්ගයේ ඍණ 5x ධන 4ix ඍණ 20. x එළියට ගත්තොත් x ඍණ 5 ධන 4 එළියට ගත්තොත් x ඍණ 5. එතකොට එනවා x ඍණ 5යි x ධන 4යි. x ඍණ 5යි x ධන 4යි.
ඊළඟ ප්‍රශ්නේ මෙතන තියෙනවා බොහොම අපූර්ව මේ සමීකරණය. කොහොමද කරන්නේ? ඍණ 4 එහා පැත්තට මුලින්ම ගෙනියන්න. එතකොට 2p බෙදීම 3 6යි 4යි එකතු කරාම 10යි. මේ ඍණ 4 එහා පැත්තට ගෙනිහලා 6ත් එක්ක එකතු කරාම 10යි. දැන් 2p සමානයි 10 3ෙන් ගුණ කරාම 30යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවොත් p සමානයි 15. p සමානයි 15. ඒවා නම් මම හිතන්නේ හරි ඇති. කොහොම ලේසි ගන්න. ඊළඟට මේ සමගාමී සමීකරණ කියන පාඩම අපි කරලා නැහැ ළඟදිම කරනවා. ගොඩක් අයට අමාරුයි කියන පාඩමක. ඒක ලියා ගන්න ළඟදිම කරන්න තියෙන පාඩමක්. මේක මම හදන විදිය විතරක් පොඩ්ඩක් කියලා දෙන්නම් මෙහෙමයි කරන්නේ. ඔයාලට පේනවද මේකේ තියෙනවා සමීකරණයේ විජීය පද දෙකක්. හරිද? a හා b කියලා. දෙකක් තියෙනවා. එතකොට මේ වගේ වෙලාවට කරන්නේ සංගුණක සමාන වෙලා ලකුණු අසමාන වෙලා තියෙනවා. දැන් මෙතන තියෙන උඩ ධනයේ මෙතන තියෙනවා ඍණයේ. ධනයේ තියෙනවා ඍණයේ තියෙනවා. ධනයට ඍණය එකතු කරොත් එහෙම කැපිලා යනවනේ. ධනයට ඍණය එකතු කරොත් කැපිලා යනවනේ. අන්නේ ගුණාංගය යොදාගෙන මම මේ සමීකරණ දෙක එකට එකතු කරනවා. එතකොට එනවා a ඍණ 3b එකතු කිරීම ඍණයේ ධන b. ඔන්න මේ පැත්ත එකතු කරා. මේ පැත්තේ 13ට එකතු කරනවා ඍණ 7ක්. ධනයට ඍණ b ඍණේ කැපිලා යනවා. ඍණ 3යි b ධන b කියන්නේ ඍණ 2යි b. මෙතන 13න් 7ක් අඩු කරාම 6යි. දෙපැත්තම ඍණ දෙකෙන් බෙදුවොත් b සමානයි ඍණ 3. පැහැදිලිද මං කියු කතාව? මෙතන ඍණ 3 ධනයට ඍණේ කැපිලා යනවා. මේ දෙන්න එකතු කරද්දී ඍණ 3යි b ට ධන b කියන්නේ ඍණ 2යි b. 13යි ඍණ 7යි එකතු කරාම ධන 6යි. දෙපැත්තම බෙදනවා ඍණ දෙකෙන් උත්තරේ b සමානයි ඍණ 3. b සමානයි ඍණ 3යි නම් දෙවෙනි සමීකරණය දිහා බලන්න. මෙහෙමනේ තියෙන්නේ. ඍණයේ ධන b සමානයි ඍණ 7යි. එහෙනම් ඍණයේ ධන b වෙනුවට දාන්න මේ ඍණ 3 සමානයි ඍණ 7. මන ඍණයේ සමානයි ඍණ 3 එහා පැත්තට යද්දී ඍණ 7 ධන 3 වෙනවා. ඍණයේ සමානයි ඍණ 7යි ධන 3යි කියන්නේ ඍණ 4යි. දෙපැත්තම ඍණ ලකුණෙන් බෙදුවොත් ඒ සමානයි 4. එන අමාරු ගන්න. අයතරයක් බලන්න. මේ දෙන්න එකතු කරනවා. එකතු කරද්දී ධනයට ඍණේ කැපිලා ගිහිල්ලා b ට උත්තරයක් අපි හොයාගත්තනේ. ඒ b ගේ උත්තරේ මෙතෙන්ට ගෙනලා දානවා. මේ පාඩම ඉස්සරහට කරනවා ආපෞසරයක්. පාඩම කරනවා. එහෙනම් කලබල වෙන්න එපා. එතකොට b ගියාගේ ඍණ 3යි කියලා දැම්මහම ඍණ 3 එහා පැත්තට යද්දි ධන 3ක් වෙලා ඍණ 7යි ධන 3යි ඍණ 4ක් වෙනවා. මේ පැත්තේ ඍණේ දෙපැත්තම ඍණයකින් බෙදුවොත් ඒ සමානයි ඍණ 4ක්. වැඩේ ඉවරයි. ඊළඟට ප්‍රශ්නාංක 3 අපි කරලා තියෙන පාඩමේ නිසා ලේසියෙන්ම කරගන්නට පුළුවන්. මේමයි ගාන කියන්නේ AB සමානයි මෙන්න මේ විදිහේ 8 සෙන්ටිමීටර් වන රේඛාවක් ඇඳපල්ලා කියලා කියනවා. ඔන්න ABC කෝණය අංශක 60ක් වන කෝණයක් නිර්මාණය කරන්න. අංශක 60 අඳිනවා මෙතන. මෙන්න මෙහෙම 60ක් අඳ ගන්න. ඊට පස්සේ කියනවා AC සමානයි 7 සෙන්ටිමීටර් වන පරිදි C ලක්ෂය. කව කටුවට 7ක් අරගෙන මෙහෙම චාපයක් කපනවා. 7 දුර. ඊට පස්සේ මෙහෙම ආකර. මෙතන තමයි C තියෙන්නේ. මේ දිග 7යි. මෙතන කෝණය 60යි. දල සටහනක් කරේ අඳ ගන්න ඇඳපල නැති අය. ඊට පස්සේ කියනවා C සිට AB ට ලම්බයක් අඳිනවා අහගන්න. C සිට AB ට ලම්බයක් කියන්නේ මෙතන ඉඳලා මෙහෙම ලම්බයක් ගහන්න කිව්වා. ඒක ගහන ක්‍රමය තමයි මේ පෙන්වන්නේ බලා ගන්න. කව කටුව C මත තියලා මෙන්න මෙහෙම කපනවා චාපය. කපලා මේ කැපුණු තැන් දෙකේ තියලා මේ දෙපැත්තෙන් චාප කපනවා. ඊට පස්සේ අතෙන් ඉඳලා මෙතෙන්ට යා කරනවා. ඔන්න ලම්බයක් එන්නේ. එම ලම්බේ AB හමු වන ලක්ෂය D කියලා ලකුණු කරන්න කියලා. මෙතන D. C සිට AB ට සමාන්තර රේඛාවක් නිර්මාණය කරනවා.
C හරහා ABට සමාන්තරව රේඛා. මෙන්න මෙහෙම රේඛාවක් අඳින්න. ඔයාලට නිර්මාණය කරගන්න බෑ. නමුත් නිකන් ඇඳත් ලකුණු හම්බෙනවා. කමක් නෑ. කොහොම අඳින්න. පොඩි ගානක්. දෙවෙනි වතාව කියලා දෙන්න. AB 8යි ABC කෝණය 60යි AC 7ක් වන ත්‍රිකෝණය අඳිනවා. මෙතන C එතන ඉඳලා ගහනවා මෙහෙම පල්ලෙහාට ලම්බයක්. ඒ ලම්බේ D කියලා ලකුණු කරනවා. ඊට පස්සේ සමාන්තරව අඳිනවා රේඛාවක් මෙහෙම C හරහා. පුළුවන් නේ? ඊළඟට මම යනවා ප්‍රස්ථාර ගාන හැමෝම ආස කරන ගාන ගිය සතියේ කරපු පාඩම. මම ඛණ්ඩාංක දෙක ඉතුරු එකත් පුරවනවා හිටපු නැති අයට පව්. කරන්න දෙයක් නැහැ පව්. හිටපු නැති අයට පව්. කරන්න දෙයක් නැහැ පව්. y සමානයි ඍණ 3x ඍණ 1. මේක කට කැඩෙනකන් කියලා දෙයි. ස්ථාන දෙකක් තියෙනවා. මම දානවා ඉස්සල්ලාම ඍණ 1. ඍණ 1 ආදේශ කරොත් එහෙම ඍණ 3 වරක් ඍණ 1 ධන 3යි. ධන 3ට එකතු කරාම එකක් ධන 4යි. මෙතෙන්ට එන්නේ ධන 4. ඊළඟට එක දැම්මොත් එහෙම y සමානයි 3x ඍණ 3x ධන 1යිනේ ප්‍රස්ථාරේ. ඍණ 3 වරක් ධන 1 ධන 1. ඍණ 3 වරක් ධන 1 ඍණ 3යි. එකක් එකතු කරාම ඍණ 2. එහෙනම් මෙතන ඉස්සන්ට එන්නේ ඍණ 2. ඔය වගුව හරියට පුරව ගන්න. ඍණ 1ේදී 4යි. එකේදී ඍණ 2යි. ඍණ 1ේදී 4යි එකේදී ඍණ 2යි. සුදුසු ඛණ්ඩාංක තලයක ශ්‍රිතයට අදාළ ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. පුතා ප්‍රස්ථාරය අඳිනකොට ඔබට පුළුවන් x y අක්ෂ දෙක ඉස්සෙල්ලා අඳින්න. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට පුළුවන් x y අක්ෂ දෙක අඳින්න. ඒ විතරක් නෙමෙයි ඛණ්ඩාංක ලකුණු කරන්නටත් පුළුවන් ඍණ 2 ඍණ 7 කියන්නේ මෙන්න මේ හරියේ. ඍණ 2 7 කියන්නේ මේ හරියේ. ඍණ 1 4 කියන්නේ මේ හරියේ. බිඳුවේ 1 කියන්නේ මේ හරියේ. එකේ ඍණ 2 කියන්නේ එකේ ඍණ 2 කියන්නේ මේ හරියේ. එකේ ඍණ 5 කියන්නේ මේ හරිය. කොහොම ඇඳලා ඔය ස්විතේ ඔහොම යා කරන්න පුළුවන්. යා කරාම අනිවාර්යෙන් ඔන්න ඔය පැත්තට එන ප්‍රස්ථාරයක් තමයි එන්නේ. මේක කැපෙන තැන 1. ඇයි බිඳුව 1 කියලා ලක්ෂයක් තියෙනවනේ. මතක ඇති. ශ්‍රිතයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ලියන්න කියනවා. අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ලියන්න බෑ හොයන්න ඕනේ. ඒක හොයන්න ඔයාලට බැරි නම් නිකන් ඉන්න මම කියලා දෙන්නම්. අනුක්‍රමණය හොයන්න දෙයක් නෑ මේකේ තියෙනවා. මේ තියෙන අනුක්‍රමණය ඍණ 3යි. අන්තක්ඛණ්ඩය 1යි. ඒ උත්තර දෙකත් ලියන්න පුළුවන්. දැන් මේ සමහර ළමයි මේවා පාඩම් යනකොට අඬනවා. පව් ඈ. එයාලට දුකයි ඉස්සරහට කරලා දෙන්න බලන්න. හිටපු නැති අය ගැන කනගාටුයි, හිටපු අය ගැන සතුටුයි. අනිත් අයට ආරාධනා කරනවා. ජූලි මාසෙවත් එන්න පරක්කු වෙන්නේ නැතුව. අපරාධි කියලා හිතේ. මේ කියන එක හොඳට තේරුම් ගන්න. ජූලි මාසේ දවස් 8ක් පන්තියේ තියෙනවා. පස්සේ අය කිව්වේ නැහැ කියන්න එපා. මේ ඔක්කොම කරපුවම. ඉහත ශ්‍රිතයට සමාන්තරව බිඳුවේ ඍණ 3 පුතා සමාන්තරතාව කියන්නේ වෙනම කලාවක්. සමාන්තරතාව කියන්නේ වෙනම කලාවක්. ඔන්න සමාන්තර ප්‍රස්ථාරය මම ඇඳුවා. මම මෙතනින් අඳිනවා x අක්ෂය. පුතා ප්‍රස්ථාර දෙකක් එකිනෙක සමාන්තර වෙන්න නම් තියෙන්න ඕනේ අවශ්‍යතාවය තමයි පුළුවන් නම් කියන්න බෑන මයික් එක ඔන් කරලා. මොකද්ද ප්‍රස්ථාර දෙකක් එකිනෙක සමාන්තර වෙන්න තියෙන්නේ? අනුක්‍රමණ සමාන වෙන්න ඕනේ. අනුක්‍රමණ සමාන වෙන්න ඕනේ. ඔන්න නියමට උත්තරේ. සතුටුයි. මගේ පැංචෝ ටික. දැක්කනේ වෙඩි තිබ්බා වගේ ආ ඉතින් උගන්ලා තියෙන්නේ සුපිරියටම. එහෙනම් බබා අලුත් ප්‍රස්ථාරේ නමත් y සමානයි ඍණ 3x වෙන්න ඕනේ. හැබැයි පුතෝ එයා කැපෙන්නේ ඍණ 3ෙන්. එයා කැපෙන්නේ ඍණ 3ෙන්. එහෙනම් උත්තරේ ඍණ 3x ඍණ 3. කැපෙන තැන තමයි අන්තිමේට නැට්ට වගේ එල්ලන්නේ. සරල රේඛීය ප්‍රස්ථාර දෙකක් සමාන්තර වීම සඳහා තිබිය යුතු මූලික අවශ්‍යතාවය කුමක්ද කියලා අහන අවශ්‍යතාවය තමයි ලියා ගන්නවා ලකුණු දෙකක් නිකන් ඉඳලා නිකන් පිනාචාන්ස්කාරයන්ට දැන් ඉන්න මෙතන ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ සමාන විය යුතුයි. ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ සමාන විය. පාඩමට හිතේ නැතත් ඕම උත්තර ලකුණු ගන්න. ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ සමාන විය. ඔක තමයි උත්තර. ඊළඟට යනවා මම ප්‍රතිශත ගානට මම මේවා එකක්වත් හදන්නේ නැහැ. අවසාන ගාන බලන්නම් පුළුවන් වුණොත් වෙලා තිබ්බොත් හදන්න. මේවා ලේසි. මේවට මම මගේ කාලේ කැප කරනවා කියන්නේ අපරාධ. මේ භාග ගණන් මේ ಗುಣ කරන්න නිකන් ඔය කැලලකින් ಗುಣ කරන ගණන්
ඔව්වට මගේ කාලය ගන්නවා කියන්නේ අපරාධ. මං ගන්නේ টොප් ගණන් වලට විතරයි ඈ. ඕනෙම නම් මේකත් හදලා දෙන්න. මේ අමාරු ගණන් ටික හදන්න. ප්‍රශ්නාංක 5. පුතා සුජීව පර්චස් එකක් උත්තර දෙන්න ඕනේ මයික් ඔන් කරගෙන රුපියල් 80000 බැගින් සුජීව පර්චස් එකක් පර්ච් එකක් කියන්නේ අක්කරයකින් 160න් එකක් හරිද බලා ගන්න සුජීව පර්චස් එකක්